Welcome back to our encouragement for this week. නැවතත් ඔබ පිළිගන්නවා මේ සතියට. I don't know about you, but I can't believe that we are in the last few weeks of this year. ඔබ ගැන මම කොහොමද දන්නේ නැහැ. නමුත් මට නම් හිතා ගන්නත් බෑ අපි මේ අවුරුද්දේ අන්තිම කාලය අන්තිම දවස් කීපයකට ඇවිත් It has been such a memorable year for every single one of us. අපිට හිතා ගන්නත් අදහ ගන්නත් බැරි මාස අවුරුද්දක් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ. Memorable in some good ways, සමහර හොඳ දේවල්, but also memorable in very, very difficult ways. නමුත් සමහර අමාරුකම් වලින් උත් අපි මේ අවුරුද්දේ ගියා. But we have got through almost 12 months. නමුත් අපි දැනටමත් මාස 12ක් පව වෙලා තිබෙනවා. And now we are looking forward to Christmas and to the year ahead of us. අපි ඉදිරියට අපි නත්තල් සමරන්න බලාගෙන සිටිනවා. ඒ වගේම නව අවුරුද්දකට පා තබන්න අපි And බලා as I look back on the year that I had, මම පෞද්ගලිකව මගේ මම පසු කර අවුරුද්ද දිහා බැලුවම I was just asking myself, what are the things that I learned and I'm taking with me for the new year? මම චුට්ටක් කල්පනා කරලා බැලුවා මම මොකද්ද ඉගෙන ගත්තේ මේ අවුරුද්ද තුල මොකද්ද මම මේ අවුරුද්ද තුල සොයා බැලුවේ. If I'm going to celebrate Christmas joyfully, what have I walked through this year
that would help me still rejoice. මං නත්තල ප්‍රීතියෙන් සමරන්න යනවා නම් එහෙනම් මම මොකද්ද මේ අවුරුද්දේ කරේ නැත්නම් මේ අවුරුද්ද තුලින් ඉගෙන ගත්තේ? And what, for me personally, what I have really have been learning to embrace මට පුද්ගලිකව මං මොකද්ද අල්ලගත්තේ මේ අවුරුද්දේ? is that God is calling me and you to live from a different place. එනම් දෙවියන් වහන්සේ ඔබවත් මාවත් කැඳවන යම්කිසි ස්ථානයකින් ජීවත් වෙන්න. This whole year, our physical circumstances have been so difficult. මේ මුළු අවුරුද්දම අපි ගත්තා නම් අපේ වාතාවරණය ඉතාමත් අමාරු ප්‍රශ්න ගැටලු But වලින් ගියා. repeatedly, God has been saying, නමුත් නිතරම දෙවියන් වහන්සේ කියා තිබෙනවා there is a different place that I am calling you to live from. දෙවියන් වහන්සේ නිතරම කියා තිබෙනවා මම ඔබව කැඳවනවා වෙනස් ස්ථානයකට ඇවිත් මා සමග සිටින්න. The circumstances in this place are different from what you are experiencing in your physical realm. මාහා තිබෙන ඒ වාතාවරණය වෙනස් ඔබ ඉන්න ස්ථානයට වඩා. In Colossians chapter 3 verses 1 and 2, කොලොස්සේ පොතේ 3:1 ඉඳන් 2 it වෙනකම් says in short, ඒක කෙටියෙන් කියා තිබෙනවා fix your mind ඔබගේ මනස යොමු කරන්න on the reality of heaven ඒ ස්වර්ගයේ සත්‍යයේ and not on the earthly distractions. ඒ පොළවේ තියෙන ඒ අවුල්භාවය නෙවෙයි. So God is calling us ඉතින් දෙවියන් වහන්සේ අපිව කැඳවනවා to not be shifted by what is happening around us and in front of us. අපේ තියෙන වාතාවරණයෙන් අවුල් වෙන්න නැත්තම් ඒ ගැන කනස්සල් වෙන්න නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේ අපිව කැඳවන්නේ යම්කිසි ස්ථානයකට. And He's calling us to come to where He is, His reality, and to see what's happening there. දෙවියන් වහන්සේ අපිව කැඳවන්නේ දෙවියන් වහන්සේගේ සත්‍ය දකින්න දෙවියන් වහන්සේගේ ඒ වාතාවරණය දකින්න. And the verse says, fix. That means we have to make a choice to come to this place and not allow our minds to be influenced by what is happening around us. ඒ බයිබල් වචනේ කියා තිබෙනවා ඒ මනස යොමු කරන්න ඒ ස්ථානෙට. එතකොට අපි යම්කිසි තීරණයක් ගන්න අවශ්‍යයි ඒක කරන්න. Now, what happens when we make this decision? දැන් මොකද්ද වෙන්නේ අපි මේ වගේ තීරණයක් ගත්තම? What happens when we decide, okay, I'm not going to base my life on what is happening around me. හරි මම දැන් තීරණයක් ගන්නවා මගේ මේ තියෙන වාතාවරණය අනුව නෙවෙයි මම ජීවත් වෙන්න යන්නේ. මොකද්ද වෙන්නේ එතකොට? What happens when I begin to say, okay, I'm going to choose to look at how God is seeing all these things. මම තීරණයක් ගන්න යනවා දෙවියන් වහන්සේ මේ සියලුම දේ කොහොමද බලන්නේ කියලා. Now, by the power of the Holy Spirit, ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් the scripture says we have complete access to the realm of God, to the realm of heaven. අපිට සියලුම බලයක් නැත සියලුම ආධිපත්‍යයක් දී තියෙනවා දෙවියන් වහන්සේගේ ඒ රාමුවට. By the blood of Jesus, දෙවියන් වහන්සේගේ ලේවලින් we have been made worthy to enter into this heavenly realm. අපිව ශුද්ධ පවිත්‍ර කරලා තිබෙනවා මේ ආත්මික තලයට නැත්තම් මේ ස්වර්ගික තලයට ඇතුල් වෙන්න. So what happens when we start to look from this realm? ඉතින් මොකද්ද වෙන්නේ අපි මේ ආත්මික තලයෙන් අපි දේවල් දකින්න පටන් ගන්නවා. Firstly, we will begin to discover the truth of who God really is. පළවෙනියට අපි දකින්න යනවා දෙවියන් වහන්සේ සත්‍යයෙන්ම කවුද කියලා. Now, why do I say the truth of who He is? දැන් ඇයි මම මේ සත්‍ය කියන වචනේ පාවිච්චි It's කරන්නේ? because many times our physical circumstances will make us believe a lie about who God is. ගොඩාක් වෙලාවට අපේ මේ ලෝකේ තියෙන වාතාවරණය අපිව කොළඹන්නේ අපිව දෙවියන් වහන්සේ වෙනස් විදියට පෙන්වුම් කරා. For example, when we see suffering happen, උදාහරණයක් හැටියට කවුරු හරි ප්‍රශ්නයක් තුලින් යනකොට the thing that comes within us is God blind? එකපාරටම අපිට ස්වභාවික හැඟෙන්නේ දෙවියන් වහන්සේට පේන්නේ නැද්ද මේවා? When we go through suffering, අපි ප්‍රශ්නයක් මැදින් යනකොට our hearts start to believe, has God forsaken me? අපි ඒ වෙලාවට හිතන්න පටන් ගන්නවා දෙවියන් වහන්සේ මාව පැත්තකට දාලා තිබෙනවද? So which is so important for us to come to His realm.
ඉතින් මේ කාලේ තමයි ඇත්තටම වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේගේ නැත්තම් ඒ ආත්මික තලයට එන්න. To ask the Lord, Lord, let me see what you are seeing, ස්වාමින් වහන්සේ ඔබ දකින දේ මන් දකින්න so that I can see the truth of who you really are. එවිට මට සත්‍ය පේනවා ඔබ කවුද කියන්නේ. Now, if we read Revelations chapter 4, chapter 5, chapter 6, අපි එලිදරව් පොතේ 4, 5, 6 කියවනම් it starts with God calling the apostle John and he's saying, come up here. ඒකේ කියා තිබෙනවා ඒ අපොස්තල් යොහන්ට කියනවා මේ ස්ථානෙට එන්න. And John enters into the heavenly realm. යොහන් ඒ ආත්මික තලයට පා තබනවා. And what does he see? මොකද්ද යොහන් දකින්නේ? He sees the angels worshipping. යොහන් දකිනවා ඒ දේව දූතයෝ නමස්කාර He කරනවා. sees the elders worshipping. ඒ වැඩි මහල්ලෝ නමස්කාර කරනවා. He sees the throne of Jesus. ඒ දෙවියන් වහන්සේගේ සිංහාසනය. And in these few chapters, he describes what is happening in this realm. මේ පද කීපයේදී යොහන් අපිට තේරුම් කළ දෙනවා මොකද්ද වෙන්නේ ඒ ආත්මික තලයේ. And he writes and he tells us what they are singing in this realm. ඒකේ කියා තිබෙනවා ස්වර්ගයේ මොකද්ද ගායනා කරන්නේ. What is the truth that is being declared in this realm day and night? මේ ස්වර්ගික තලයේ උදේ රෑ මොකද්ද ප්‍රකාශ කරන්නේ. They are singing that Jesus is eternally victorious. ඒ ස්වර්ගයේ යාඥා කරන්නේ දෙවියන් වහන්සේ ඉතාමත් ජයග්‍රාහිකයි. Forever he's victorious. සදා කාලෙට ජයග්‍රාහිකයි. Forever he's the king. සදා කාලෙට රජුන්ගේ රජය. He's seated on a throne that cannot be destroyed. ඒ විනාශ කරන්න බැරි ඔටුන්නක් මත දෙවියන් වහන්සේ ඉඳන් සිටිනවා. And Jesus' reign will not change. ඒ දෙවියන් වහන්සේගේ පාලනේ නැත්නම් රජකම වෙනස් වෙන්නේ නැහැ. And day and night, no matter what the circumstances are in the physical realm, උදේ රැහැ අපේ මේ පොළොව තලයේ වෙන දේ නෙවෙයි. no matter what is happening in our realm, අපේ මේ පොළොව තලයේ වෙන දේ ගැන නෙවෙයි. in heaven's realm, Jesus' reign does not change. ඒ ස්වර්ගික තලයේ යේසුස් වහන්සේගේ ඒ පාලනේ නැත්නම් ඒ රජකම වෙනස් වෙන්නේ නැහැ. So whenever we begin to get shaken by what's happening around us, ඉතින් අපේ මේ තියෙන වාතාවරණය අපි සමහර වෙලාවට සෙලවෙන්න පටන් ගන්නවා. and we wonder, is Jesus still on the throne? අපි සමහර වෙලාවට කල්පනා කරනවා ස්වාමින් වහන්සේ ඔබ තවත් රජ කරනවද? Is he still the winner? ඔබ තවත් ජයග්‍රාහකයාද? Why are these kind of dark things happening? ඇයි මේ වගේ අඳුරු දේවල් වෙන්නේ? But then when we come and see what heaven sees, නමුත් අපි ඒ ස්වර්ගික තලෙන් අපි යම්කිසි දෙයක් දකිනකොට and then we see, no, Jesus' throne will never be destroyed. එවිට අපි දකිනවා ඒ යේසුස් වහන්සේගේ සිංහාසනේ ඒක නිෂ්ඵල වෙන්නේ නැහැ. He will forever be the king. හැමදාම සදා කාලෙටම රජුන්ගේ රජ වෙයි. So then when we come up, when we choose to begin to see from this realm, ඉතින් අපි මේ ස්ථානෙන් අපි දකින්න බලනකොට our hearts become strong again. අපේ හදවත් නැවතත් ගොඩනැගෙනවා. Who Jesus really still is. අන්න එවිට අපි ඇත්තටම දකිනවා දෙවියන් වහන්සේ කවුද කියලා. Secondly, when we see who Jesus really is right now, මේ කාලේදී අපි ඇත්තටම දෙවියන් වහන්සේ කවුද කියලා දකිනවා. we will begin to see the truth of who we are. අපි එතකොට අපේ ගැන අපේ සත්‍ය අපි දකින්නවා වෙනවා. Ephesians chapter 2 verses 2 to 6. එපිස පොතේ 2 ඉඳන් 6 It talks about how we, you and I, have been given a seat beside Jesus. ඒකේ කියා තිබෙනවා ඔබයි මමයි දෙවියන් වහන්සේ සමග අපි රජ කරනවා කියලා. So we are reigning together with Jesus. අපි දෙවියන් වහන්සේ සමග රජ කරනවා. Now our physical circumstances sometimes make it hard to believe that we are reigning with Jesus. දැන් සමහර වෙලාවට අපේ මේ ඉන්න අපේ රාමුවේ
සමහරට අමාරුයි අපිට හිතා ගන්න මම දෙවියන් නැත්නම් යේසුස් වහන්සේ සමග පාලනය කරනවා කියලා හිතා ගන්න අමාරුයි. Am I really worthy to reign? මම ඇත්තටම මට ඒක ලබා ගන්න පුළුවන්ද? මට ඒක දෙවියන් වහන්සේ එක්ක මට රජ කරන්න පුළුවන්ද? Look at my weaknesses. බලන්න මගේ ප්‍රශ්න. Look at the things that I'm lacking right now. බලන්න මට මේ දේ නැහැ මේ දේ නැහැ. Listen to what the world is saying about me. බලන්න ලෝකේ මං ගැන මොකද්ද කියන්නේ කියලා. I'm reigning with Jesus. මම යේසුස් වහන්සේ එක්ක රජ කරනවා. And we begin to change our belief of who we are based on what is happening around us. එතකොට අපි මොකද්ද කරන්නේ? අපි හිතන විදියට අපි ඒක මාරු කරනවා. So that is why it's so important to begin to see things the way God is seeing it. අන්න ඒ හින්දා තමයි අපිට වැදගත්කමක් තියෙන්නේ දෙවියන් වහන්සේ දකින විදියට අපිත් දකින්න Do අවශ්‍යයි. you know that despite what is happening around you, අපේ වටේ වෙන දේට වඩා in God's eyes, දෙවියන් වහන්සේගේ ඇස් වලින් you are worthy of that seat beside Jesus. ඔබට වැදගත්කමක් තියෙනවා, ඔබට අයිතියක් තියෙනවා දෙවියන් වහන්සේ සමග. Not because of your own works, ඔබ කරන දේවල් හින්දා නෙවෙයි. but because of Jesus' work done for us. නමුත් යේසුස් වහන්සේ අපු වෙනුවෙන් කරපු දේ නිසා. His blood is forever victorious over the enemy. යේසුස් වහන්සේගේ ලේ ඒ සදා කාලයට ජයග්‍රහණයක් ලබා තිබෙනවා ඒ සතුරගේ. Which means you and I are forever victorious over the enemy. ඉතින් ඔබත් මමත් හැමදාටම ජයග්‍රාහකයි. So our position co-seated with Jesus and reigning with him ඉතින් අපේ ඒ ස්ථානය දෙවියන් වහන්සේ සමග ඉඳගෙන ඉන්න ස්ථානයේ in heaven's eyes, it does not change. ඒක ස්වර්ගයේ තලයේ ඒක වෙනස් වෙන්නේ නැහැ. And next, when we discover who Jesus really is, ඊළඟට අපි දෙවියන් වහන්සේ කවුද කියලා අපි දැනගත්තම because we are made in his image. මොකද අපිව සාදා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයේ. In Genesis chapter 1 verse 27, it says, we were made in the image of God. උප්පත්ති පොතේ Genesis 1 verse 27. උප්පත්ති 1:27 කියා තිබෙනවා අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සාදා තිබෙනවා. So whatever that we see in Jesus ඉතින් අපි යේසුස් වහන්සේ දිහා බලලා අපි දකින දේ is what Father God sees in us. ඒ දේම තමයි පියාණන් වහන්සේ අපි තුලත් දකින්නේ. That is what heaven sees in us. අන්න ඒ දේ තමයි ස්වර්ගයේ දකින්නේ. In 1 John chapter 4 verse 17, පළවෙනි යෝහන් 4:17 it says, just as Jesus is right now, යේසුස් වහන්සේ මේවැනි කාලයක ඉන්න විදිය that means right now he has all the authority and all the reign. ඒ කියන්නේ දැන් ඉන්න මේ කාලේ යේසුස් වහන්සේට සියලු බලයක් තියෙනවා, සියලු ආධිපත්‍යයක් තිබෙනවා. Just as he is, so are we in this world. අන්න ඒ හා සමාන විදියට අපිත් සිටිනවා මේ ලෝකේ. So whatever we see Jesus is in the heavenly realm, ඉතින් අපි යේසුස් වහන්සේ දිහා බලනකොට ඒ ආත්මික තලයේ නැත්නම් ස්වර්ගික තලයේ that is what we are given the authority and the empowerment to do in our realm. අන්න ඒ බලේ ඒ ආධිපත්‍ය අපිටත් තිබෙනවා මේ ලෝකෙදී කරන්න. So in discovering who God really is, ඉතින් අපි දෙවියන් වහන්සේ කවුද කියලා සත්‍යයෙන්ම දැනගත්තම we discover who you and I really are. අපි දැනගන්න පුළුවන් ඇත්තටම මමයි ඔබයි කවුද කියන දේ. Now, so what we believe is what we empower. ඉතින් අපි විශ්වාස කරන දේ තමයි අපි ඒකට බලගන්නේ. Now, if we believe what is true about ourselves, දැන් අපි විශ්වාස කරනවා නම් සත්‍ය then we give that truth power in our lives to manifest in our lives. එහෙනම් ඒ සත්‍යයට අපි බලයක් දෙනවා අපේ ජීවිතේ ප්‍රකාශ කරන්න. But if we embrace a lie, නමුත් අපි බොරුවක් අල්ලගත්තා නම් although it is a lie, ඒක බොරුවක් වුණාට we allow it to have power and authority over what happens within us. අපි ඒ බොරුවට බලයක් සහ ආධිපත්‍යයක් දෙනවා අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න. Which is why it's so important to find out the truth about who we are in the image of God. අන්න ඒ හින්දා තමයි අපි ඇත්තටම හොයාගන්න
වැදගත් අපි දෙවියන් වහන්සේ තුල කවුද කියන. Because as He is, so are we. මොකද දෙවියන් වහන්සේ ඉන්න විදියට අපි ඉන්නවා. Now, what else happens when we begin to see from from God's eyes? දැන් අපි දෙවියන් වහන්සේගේ ඇස් වලින් බලනකොට වෙන මොකද්ද වෙන්නේ? First, as we said, we find out the truth of who He is. පළවෙනියට අපි ඒ සත්‍ය දැනගන්නවා දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන්නේ. And in that truth, we discover who we are. ඒ සත්‍යයෙන් අපි දැනගන්නවා අපි කවුද කියලා. And thirdly, we begin to see God's view of what is happening this season. තුන්වෙනියට අපි දකිනවා දෙවියන් වහන්සේ දකින දේ මේ කාලයේ. Now, as we've been talking earlier, දැන් අපි මේක ඉස්සෙල්ලා කතා කරා වගේ this has been a difficult year for many of us. මේක ඉතාමත් අමාරු අවුරුද්දක් අපි ගොඩක් අයට. And all over the world, we hear the same feelings, the same sentiments. මුළු ලෝකේ පුරාම මේ විදියට ප්‍රශ්න ගැටලු වලින් හැම එක්කෙනාම යනවා. And when everyone seems to be saying the same thing, ඉතින් හැමෝම මේ ගැන කතා කරනකොට everyone seems to be saying something is wrong somewhere. හැමෝම කියනවා මොකක් හරි දෙයක් වැරදි කොයි හරි. And then it throws us into further confusion. ඒ වෙලාවේ අපි තවත් අවුල් ගස්සනවා. And once again, we wonder, where is God? නැවතත් අපි හිතන්නේ කොහෙද මේ දෙවියන්? What is happening? මොනවාද වෙන්නේ? Now in Psalms chapter 73, ගීතාවලිය 73 the psalmist writes about similar feelings that he had. ඒ ගීතාවලිය ලියපු එක්කෙනා තව ඒ විදියට ඒ සිතුවිල්ලත් එක්ක තමයි ඒ ගීතාවලිය ලියලා තියෙන්නේ. Like the first 15 verses of that chapter. ඒකේ පළවෙනි වාක්‍ය 15 It's full of his grumblings and his complaints. God, this is happening. Darkness is increasing. This is what is happening. ඒකේ කියා තිබෙන්නේ අනේ ස්වාමිනී මේ අන්ධකාරය වැඩි වෙනවා මේක වෙනවා අරක වෙනවා මොකද්ද වෙන්නේ කියලා. And if you were to read those words, ඒ වචන කියවුවනම් they were full of confusion. ඒකේ අවුල් සහගතයි. They were full of worry. ඒකේ කනස්සල් වීමක්. And they were full of hopelessness. ඒ වගේම කිසි බලාපොරොත්තුවක් නැතිකම. Because it seemed as though evil was increasing and increasing, and holiness was nowhere to be seen. ඒකේ බලපු තරමට ඒක දකින්නේ අර අන්ධකාරය වැඩි වෙනවා ඒ ශුද්ධකම අඩු වෙනවා. And then in verses 16 and 17 this happens. එතකොට ඒ 16 17 පදවල මේක වෙනවා. The psalmist suddenly says, I could not understand any of it ඒක ලියා තිබෙනවා මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. until I entered his sanctuary. මම දෙවියන් වහන්සේගේ සුරක්ෂිත ස්ථානයට ඇතුල් වෙනකම් මට මේක වටහා ගන්න බැරි වුණා. And then what does he say after that? ඒකෙන් පස්සෙ මොකද්ද And කියන්නේ? he says, then I understood. අන්න එවිට මට තේරුණා. And then if you read the rest of the chapter after those two verses, මුළු පරිච්ඡේදයම කියවුවනම් his voice, his tone completely changes. ඔහුගේ කටහඬ ඔහු කතා කරන දේ සම්පූර්ණයෙන්ම වෙනස් He වෙනවා. realized what God was doing, although he could not see it before his eyes. අන්න ඒ වෙලාවට ඔහුට තේරුම් ගියා දෙවියන් වහන්සේ මොකද්ද කරගෙන සිටියේ එයාගේ ඇස් වලින් දකින්න බැරි වුණා. He realized how God's reign had not ended and evil was about to come to its end. ඔහුට තේරුම් ගියා ඒ දෙවියන් වහන්සේ කරමින් පවතින දේ දෙවියන් වහන්සේ තවත් රජුන්ගේ රජ කියලා. And then he starts to sing praises to God. අන්න ඒ වෙලාවේදී ඔහු ප්‍රශංසා කරන්න පටන් ගත්තා. And then he begins to declare, God, you are all I need. There is no one I want but you. ඒ වෙලාවට ඔහු ප්‍රකාශ කරන්න පටන් ගත්ත ස්වාමිනී මට ඔබවයි අවශ්‍ය ස්වාමිනී මට ඔබව විතරයි අවශ්‍ය. See, things would not have changed if he had not entered into that place where he could see what God was seeing. දැන් එතන මාරුවීමක් වුණේ ඔහු දෙවියන් වහන්සේගේ අභිමුඛයට පා තැබුවම. Psalms 36 verse 9. ගීතාවලිය 36:9 It says, in his light we see light. දෙවියන් වහන්සේගේ ආලෝකය අපි ආලෝකය See, දුන්නේ. God's light is ever present. බලන්න දෙවියන් වහන්සේගේ ආලෝකය හැමතිස්සෙම The තිබෙනවා. scriptures say that the glory of God covers the earth. බයිබලයේ කියා තිබෙනවා දෙවියන් වහන්සේගේ මහිමය මුළු
ලෝකෙම පැතිරෙනවා. But until we enter this place, නමුත් අපි ඒ ස්ථානෙට ඇතුල් වෙනකම් we will only be looking at darkness. අපි ඒ අන්ධකාරය විතරයි දකින්නේ. His light is there, දෙවියන් වහන්සේගේ ආලෝකය තියෙනවා. but we have to switch our lenses, switch to come to where He is, and then we begin to see light. නමුත් අපේ බලන විදිය අපි වෙනස් කරන්න ඕනේ. අන්න ඒ වෙලාවට විතරයි අපිට ඒ ආලෝකය දකින්න පුළුවන්. And then, like the psalmist, ඒ ගීතාව ලියපු කෙනා වගේ something in us would change. යම්කිසි දෙයක් මාරු වෙනවා. Something in our hearts would shift. අපේ හදවත්වල යම්කිසි දෙයක් Something වෙනස් in our වෙනවා. minds would shift. අපේ මනස්වල යම්කිසි දෙයක් What වෙනස් do we වෙනවා. call that shift? මොකද්ද ඒ මාරු වීමට කියන්නේ? That is hope. අන්න ඒක තමයි බලාපොරොත්තු. Until we begin to see as God sees, අපි දෙවියන් වහන්සේ දකින විදියට අපි දකිනකම් everything around us would seem dark and hopeless. අපේ වටේ තියෙන දේ හැම දෙයක්ම කිසි බලාපොරොත්තුවක් නැතුව. And the things that happen around us, it would overwhelm us. අපේ වටේ පිටේ අපේ වාතාවරණයේ වෙන සෑම දෙයක්ම අපිව පල්ලයට ගෙනව විතරයි. But then 1 Peter chapter 1 verse 3, නමුත් පළවෙනි පේතුරුස් 1:3 it says Jesus is our living hope. ඒක කියා තිබෙනවා යේසුස් වහන්සේ අපේ ජීවමාන බලාපොරොත්තුවයි. Will Jesus die? යේසුස් වහන්සේ ආයි මැරෙනවද? No, he will not. නෑ. So as long as he lives, ඉතින් යේසුස් වහන්සේ ජීවත් වෙනකන් our hope lives. අපේ බලාපොරොත්තුව ජීවත් It වෙනවා. will not be a hope that is dependent on the circumstances around us. ඒක අපේ වටේ පිටේ තියෙන වාතාවරණය අනුව වෙනස් වෙන බලාපොරොත්තුවක් නෙවෙයි. It is a living hope. It will not die. ඒක ජීවමාන බලාපොරොත්තුවක්. ඒක මැරෙන්නේ නැහැ. So this is what begins to happen inside of us. ඉතින් මේක තමයි අපේ ඇතුළාන්තය වෙන්නේ. And when hope is birthed within us, ඉතින් අපේ ඇතුළාන්තයේ ඒ බලාපොරොත්තුවක් ඇති වුණාම when we begin to see the darkness around us, අපේ වටේ පිටේ තියෙන ඒ අන්ධකාරය අපි බලන්න ගියාම we would begin to see it with different eyes. අපි ඒ වෙලාවට දකින්නේ වෙනස් ඇස් වලින්. It will not be eyes that bring us into a sense of defeat. අපිව පරාජයට ගේන ඇස් නෙවෙයි. It will be eyes that say, I know something good is going to happen soon. නමුත් ඒ ඇස් දෙක තමයි කියන්නේ යම්කිසි හොඳ දෙයක් වෙන්න So යනවා. no matter how dark or difficult it gets, ඉතින් කොච්චරක් අන්ධකාරයේ වටේට තිබ්බද we would be a different kind of people, අපි වෙනස් වූ මිනිසෙක් වෙන්නේ. speaking a different tone, වෙනස් වූ විදියට අපි ප්‍රකාශ කරන්න යනවා. speaking life, ජීවනය ප්‍රකාශ කරනවා. speaking light, ඒ ආලෝකය and ප්‍රකාශ speaking hope. සහ බලාපොරොත්තුවක්. Because we have seen what God has planned for this season for all of us. මොකද අපි දකින්න යනවා දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් සූදානම් කරලා තියෙන දේ. And Hebrews chapter 6 verse 19, හෙබ්‍රේව පොතේ 6:19 it talks about how our hope, ඒකේ කියා තිබෙනවා අපේ බලාපොරොත්තුව the source of our hope, අපේ බලාපොරොත්තුවේ මුල් ස්ථානය. the source of our hope is the mercy seat of Jesus. ඒ කියන්නේ බලාපොරොත්තුව පටන් ගන්නේ ඒ දෙවියන් වහන්සේගේ දයාව ඒ ආසනයේ. What is this mercy seat? මොකද්ද මේ දයාවේ පුටුව නැත ආසනය? That is the throne on which Jesus reigns. අන්න ඒක තමයි යේසුස් වහන්සේ ඉඳන් ඉන්න ඒ සිංහාසනය. And it is also the place අන්න ඒ ස්ථානය තමයි where we have complete access to Jesus. අපිට මුළු මනින්ම අපිට ඒ ඇතුල් වෙන්න පුළුවන් අපිට අයිතියක් තිබෙන ස්ථානය. So our hope is based on the mercy of Jesus Christ. ඉතින් අපේ බලාපොරොත්තුව ඒක යොමු වෙලා තියෙන්නේ ඒ දෙවියන් වහන්සේගේ සිංහාසනයට. So on the mercy of Jesus Christ. දෙවියන් වහන්සේගේ දයාව. And the Bible says his mercy endures forever. බයිබලයේ කියා තිබෙනවා දෙවියන් වහන්සේගේ දයාව කරුණාව සදා කාලයට. So which means we will always have hope. ඉතින් ඒකින් කියා තිබෙන්නේ අපිට හැමදාටම දෙවියන් වහන්සේගේ ඒ බලාපොරොත්තුවක් තිබෙනවා. Now in Hebrews chapter 12 හෙබ්‍රේව 12 verses 26 to 29, 26 ඉඳන් 29 it talks about how now
we can come into the presence of God. ඒකේ කතා කරලා තියෙන්නේ අපිට කොහොමද දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙන්න පුළුවන්. We have direct access to Him. අපිට ඇතුල් වීමට අවසරක් තිබෙනවා. And then we begin to understand what is happening around us. අන්න ඒ විට අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ අපේ වටේ. In those verses it says, everything that can be shaken ඒ පදවල වල කියා තිබෙනවා ඒ සොලවන්න පුළුවන් සෑම දෙයක්ම will be shaken. ඒක සොලවනු ලැබෙයි. For what purpose? මොකද්ද මේකෙන් වෙන්නේ? Now it looks like everything around us is shaking right now. දැන් සමහරවට අපි වටේ පිට බැලුවම අපේ වටේ හැම දෙයක්ම සැලවෙනවා. Everything that we depended on, we thought this would last. Everything seems to be shaking now. අපි හිතාගෙන හිටියා මේක සදාකාලයට තියේ නැත්නම් මේකෙන් මට මොකක් හරි කරලා මට ගොඩ එන්න පුළුවන් කියලා. Things that we thought we could trust, everything is being shaken right now. නැත්නම් මම බලාපොරොත්තු නැත්නම් මම විශ්වාසයක් තබාගෙන සිටපු දෙයක් ඒකත් සැලවෙනවා. And if we don't know the truth of who God is, අපි දෙවියන් වහන්සේ ගැන සත්‍ය දැනන් සිටියේ and if we නැත්නම් don't know what heaven's purpose is, අපි දෙවියන් මේ ස්වර්ගයේ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන දේ අපි දන්නේ we will නැත්නම් begin to believe the lie that everything is being shaken so that we will be destroyed. එවිට අපි හැමතිස්සම ඒ බොරුව විශ්වාස කරනවා. අපි බලාගෙන සිටින්නේ ඒ බොරුව මත. එතකොට සියලුම දෙයක්ම විනාශ වෙනවා. We would believe that everything shakes because God is destroying the earth. අපි විශ්වාස කරන්නේ එතකොට සියලුම දෙයක්ම සෙලවෙන්නේ දෙවියන් වහන්සේ මේ ලෝකේ විනාශ කරනවා Some කියලා people are තමයි. saying the end times is when everyone will be destroyed. සමහර මිනිස්සු කියා තිබෙනවා අර අන්තිම කාලේ තමයි හැම එක්කෙනාම විනාශ වෙනවා But in කියලා. these verses, නමුත් මේවැනි පදවල් වල it says very clearly, ඊටමත් හොඳින් පැහැදිලිව කියලා තිබෙනවා. everything that can be shaken will be shaken සොලවන්න පුළුවන් සෑම දෙයක්ම සොලවනවා for a purpose. යම්කිසි දෙයක් උදෙසා. It is because God is preparing for us, for you and for me, මොකද දෙවියන් වහන්සේ සූදානම් කරන ඔබත් මටත් මේ කාලෙදී a kingdom that cannot be shaken. සොලවන්න බැරි රාජ්‍යයක් සාධන පිණිස. Look into those verses. බලන්න මේ It says පදවල. everything is shaking because God loves us so much and He's preparing for us something that will never be shaken. දෙවියන් වහන්සේ සියලුම දෙයක් සොලවනවා මක්නිසාද ඒ සොලවන්න බැරි රාජ්‍යයක් සාධන He පිණිස. will not give His children a kingdom that is whoa like this. දෙවියන් වහන්සේ කවදාවත් දෙවියන් වහන්සේගේ ළමයිට කවදාවත් දෙන්නේ නැහැ ඒ සොලවන රාජ්‍ය. Instead, He's giving us, He's preparing for His children a kingdom that will never be shaken. නමුත් දෙවියන් වහන්සේ සූදානම් කරනවා ඒ සොලවන්න බැරි රාජ්‍යයක්. So this is heaven's agenda. ඉතින් මේක තමයි ස්වර්ගයේ කරන්න යන දේ. Heaven's agenda is for the good of the children of God. ස්වර්ගයේ බලාපොරොත්තුව වෙන්නේ ඔබත් මමත් යහපත උදෙසා. In Romans it says, God works all things for our good, for those who love Him. රෝම පොතේ කියා තිබෙනවා යේසුස් වහන්සේ ප්‍රේම කරන අයට පියාණන් වහන්සේ සියලුම යහපත් දේ කරනවා. So if we are going through difficult times right now, ඉතින් ඔබ අමාරුකම් වලින් ගියත් it is not because God is angry with us. ඒක දෙවියන් වහන්සේ අපිත් එක්ක තරහින්ද නෙවෙයි. It is not because He did this to us to teach us a lesson. නැත්තම් අපිට පාඩමක් උගන්වන්න ඕන හින්දා නෙවෙයි. It is not to show that He is a mean king who is going to punish the world. නැත්තම් දෙවියන් වහන්සේ නපුරු රජතුමෙක් කියලා පෙන්눔 කරන්න නෙවෙයි. But the purpose for all this shaking නමුත් මේ වැනි සොලවීමක් එන්නේ is because there is good waiting for us. මොකද යහපතක් ඉදිරියට තිබෙනවා. And now when we choose to fix our mind on these truths, අපි අපේ මනස මේ සත්‍ය මත තබනකොට not on what we hear in the news අපි ප්‍රවෘත්ති අහන දෙයට නෙවෙයි or what we read in the newspapers නැත්තම් අපි පත්තරේ කියවන දේ or the නෙවෙයි videos that we are sharing නැත්තම් අපේ යවන වීඩියෝස් වල නෙවෙයි that really bring fear and hopelessness inside of us. ඒවා ගොඩක් වෙලාවට බලාපොරොත්තු නැති කරනවා බයක් ඇති කරනවා And it makes us really hopeless. ගොඩක් වෙලාවට ඒක බලාපොරොත්තුක් නැති කරනවා
But then when we choose the other way, නමුත් අපි අනිත් විදිය තෝරගත්තම where is my truth coming from? කොහෙන්ද මගේ සත්‍යය එන්නේ? From what is happening in this realm? මේ තලෙන්ද? Or is my truth going to come from what God says? නැත්තම් මගේ සත්‍යය එන්නේ දෙවියන් වහන්සේ කියන දෙයින්ද? From who He is? දෙවියන් වහන්සේ කවුද කියන To දේ? what He says about me? දෙවියන් වහන්සේ මං ගැන කියන්නේ මොකක්ද කියන්නේ? And the truth of His purposes. දෙවියන් වහන්සේගේ සත්‍යයේ බලාපොරොත්තුව It will begin to change us. ඒක වෙනස් කරන යනවා අපිව. The change will come from inside. ඒක අපේ ඇතුළාන්තයෙන් එන දෙයක්. Because we know our king still reigns. මොකද අපි දැනන් ඉන්නවා අපේ රජතුමා තවත් රජ කරනවා. Because we know we are still in that position, seated beside Jesus, reigning with Him. මොකද අපි දන්නවා අපි තවත් යේසුස් වහන්සේ සමග ඉඳගෙන සිටිනවා. යේසුස් වහන්සේ සමග අපි රජ කරනවා. And because we know that God is working out good in the midst of all this shaking. මොකද අපි දැනන් ඉන්න මේ සැලවීමේ යනතුරු අපේ දෙවියන් වහන්සේ යම්කිසි යහපත් දෙයක් කරනවා. And things begin to transform in us. අන්න එවැනි වෙලාවකට යම්කිසි දෙයක් මාරු වෙනවා. Christmas will have purpose. අන්න එවැනි වෙලාවකට නත්තලක් සැබෑ වෙයි. There will be real joy in the midst of all that's happening. ඇත්ත ප්‍රීතියක් වෙයි ඒ කාලේ. As we step into the new year, අපි මේ අලුත් අවුරුද්දට පාතබන්න යන we වෙලාව. step in with different eyes. අපි අලුත් ඇස් වලින් අපි ඉදිරියට යමු. No matter what happens, අපේ වටපිටා වෙන දේ බලන්න එපා. I know good waits for me. මම දන්නවා යහපතක් වෙනවා. So this is our encouragement for you today. ඉතින් මේක මගේ අපි ඔබට කරන කිරීම. If you would make that decision ඔබ මේ වැනි තීරණයක් ගන්නවා. and you say, Holy Spirit, ඔබ කියන්න ශුද්ධාත්මයන් වහන්සේ show me, මට පෙන්눔 කරන්න. take me to this realm. මාව මේ ආත්මික තලයට ගෙනියන්න. I choose to take my eyes to what you are seeing. මම තෝරගන්නවා මගේ ඇස් මෙවැනි ස්ථානයට And ගෙනියන්න. we want to pray for you right now. මං කැමති ඔබට යාඥා කරන්න. We want to release freedom for you to make this decision. අපි කැමති ඔබ වෙනුවෙන් යාඥා කරන්න ඔබට නිදහස් කරන්න මෙවැනි තීරණයක් ගන්න. We want to release the Spirit of God who will break every yoke that depresses us, that holds us down. අපි කැමති යාඥා කරන්න ඒ පියාණන් වහන්සේගේ බලයෙන් ඒ ඔබව අල්ලන් ඉන්න සියලුම දෙයක් වියගහක්ම කැඩියයි. And we want to pray that the eyes of our heart would be open එවිට අපේ හදවතේ net විවෘත වෙයි to කියලා. see the truth. ඒ සත්‍ය දකින්න. Shall we pray? අපි යාඥා කරමු. So Jesus, යේසුස් වහන්සේ Holy Spirit, ශුද්ධාත්මයන් we වහන්සේ thank you අපි ස්තුතිවන්ත වෙනවා. that you are so ready to open our eyes. ඔබ ඊටමත් ආශාවෙන් සිටිනවා අපේ ඇස් විවෘත කරන්න. And you are eager to show us what you are seeing. ඔබ ඊටමත් ආශාවෙන් බලාගෙන සිටිනවා අපිට පෙන්눔 කරන්න ඔබ දකින දේ. We release your freedom. අපි ඔබගේ නිදහස් කරනවා. Let every spirit of depression break off. ඒ ડિප්‍රෙෂන් කියන ඒ සියලුම දේ කැඩියන්න කියලා. Let hope begin to rise. ස්වාමිනී ඔබගේ බලාපොරොත්තු නැගෙන්න. Because we see that you are still on the throne. මොකද අපි දකිනවා ඔබ තවත් රජ කරන නිසා. Because we see that your throne is not shaken. අපි දකිනවා ඔබගේ සිංහාසනේ තවත් සැලවිලා Because නැහැ. we see that our position beside you is not shaken. අපි දකිනවා ස්වාමිනී අපි ඔබත් සමග ඒ සිංහාසනේ ඉඳගෙන සිටිනවා. Because we see that you are doing good in the midst of all this shaking. අපි දකිනවා ඔබ මේ සැලවීමේ කාලයේදී ඔබ යහපතක් කරන And we නිසා. give you all glory, Jesus. අපි ඔබට සියලු මහිමය In දෙනවා. Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. ආමේන්.